නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, ජීවිතයක යහපත කිරීම හරි අමාරුයි. යහපතයක් කරන්නට ආරම්භ කිරීමත් අමාරුයි. යහපත් දේ අඛණ්ඩව පවත්වාගෙන යාමත් අමාරුයි. යහපත් දේට එන බාධාත් වැඩි. බුදුරජාණන් වහන්සේ ගැන වදාලා සුකරානි අසාධූනි යත්තවේ අහිතානිච. තමුන්ට අයහපත පිණිස පවතින දේවල් කරන්නට නම් හරි ලේසියි. යං වේ සුඛංච සාධුංච. නමුත් යමක් තමන්ට හැබෑවටම යහපත පිණිස හේතු වෙනවද, සුවය පිණිස හේතු වෙනවද, තං වේ පරම දුක්ඛරං. ඒ දේවල් කර ගැනීම පරම දුෂ්කරයි. ඒ උදෙසා කටයුතු සංවිධානය කර ගැනීම අමාරුයි. ඒකට ලැබෙන උදව් අඩුයි. ඒකට ලැබෙන අනුපකාර වැඩි. ප්‍රශ්න ගොඩාක් මැද්දේ තමයි හොඳ දෙයක් රකින්න තියෙන්නේ. යහපතක් දියුණු කරගෙන යන්න තියෙන්නේ බාධා ගොඩක් මැද. හැබැයි නුවණැත්තා කොච්චර බාධාවත්, කොච්චර කරදරාවත්, කොච්චර කංකටොළුවාවත් තමන්ගේ යහපත නසාගන්නේ. අද ඒ ගැන ඉගෙන ගන්නේ. අද ඉගෙන ගන්න ජාතක පුවත කදිරංගා ජාතකය. මාරයා විසින් මවන ලද කිහිරි ගිනි අඟුරු ගැන කතාව. මේක අපේ ජීවිතයට බොහොම වටිනවා. සදහවත් පින්වතුන්ලා මේ බණපද අහහා ටික ටික නමුත් තමන්ගේ ජීවිතේ ගුණයක් දියුණු කරන්න කැමති අය, ගුණධර්ම දියුණු කරා යද්දී පින්වතුනේ හරි හරියට කරදර එනවා. සමහරවිට කරදර එනකොට ඔබට හිතෙන්න පුළුවන් මේවා මටමනේ, ඇයි මේ අපිටම කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා. ගුණයක් දියුණු කරන්න සූදානම් වෙන සැරසෙන හැම දිනාට පහේ කරදර එනවා. කරදර එනකොට ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? ශ්‍රාවකයා ධර්මයේ තුලින් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාද සිහි කරනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝධිසත්වයෝ අවදී ගුණධර්ම පුරාගෙන ගුණධර්ම පාරමී වශයෙන් පුරද්දීත් මහා පින්බලයක් තිබුච්චි බෝධිසත්වයන් වහන්සේට කරදර ආවනම් මේ අපිට කවර කතාවද? අන්න එහෙම හිත මධ්‍යස්ත කරගන්නවා. ඒ මධ්‍යස්ත කරගෙන තමයි අපිට ගුණ පුරන්න තියෙන්නේ. ඒ උදෙසා බොහෝ උපකාර වෙන ධර්මයක් මේ කදිරංගාර ජාතකය. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ කහතුඩුව පොල්ගස් ඕවිට අංක 415 ප්‍රගති මාවත අලුත් පාර යන නිවසේ පදිංචිව සිට මීට වසර 3කට ඉහතදී 2019 අප්‍රේල් මාසයේ 11 වෙනිදා මිය පරලෝ යන්ට යෙදිච්චි පින්වත් එස්.ඩී. තෝමිස් පියාණන් හටත් මිය පරලොව ගියපු කේ.ඩී. කුසුමාවති මෑණියන් හටත් පරලොව සැපේ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් පින්වත් එස්.ඩී. පර්සි රණවීර පුතණුවන් ඇතුළු පවුලේ දූ දරුවන්, ඒ වගේම චමින්ද කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා අද මේ ධර්ම දානය සිද්ධ කරන්න. පින්වතුනේ, දානය ආදී කොට ඇති යම්තා ගුණධර්මය ඇද්ද, මේ ගුණධර්මයන් දුෂ්කරව, ඉතා දුෂ්කරව බාධා කරදර මැද තමයි දියුණු කරන්න තියෙන්නේ. දැන් බලන්න, සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල වටිනා පහේ දේවල් එකතු කරගනිද්දී කරදර බාධා ටික ඔක්කොම ඉන්නේ වටින දේවල් වලට නෙමෙයිද? වටින දේවල් වලට. හොරු පැහැරගන්නෙත් වටින දෙයක්. රැකගන්න ඕනෙත් වටින දෙයක්.
වංචාවලින් ගණ්ඩ හදන්නෙත් වටින දෙයක්. කවුරුහරි අපේ ජීවිතේ රවට්ටලා අපි සතු යම් වස්තුවකට මේ ඒ අපේ වස්තුව පැහැරගන්න උත්සාහ කරනවාද ඒත් වටින දෙයක් නොවටිනා දෙයකට කවුරුත් අත ගහන්නේ නොවටිනා දෙයක් එහෙම අපි රැක්ක යුතුනේ රකින්න සිද්ධ වෙන්නේ කොහොමද වටිනා දෙයක් අපේ සතු ධනය අපේ ආභරණ අපේ අනිකුත් වස්තු අපි රකින්න ඕන පින්වතුනි මේ බාහිර ලෝකේ අපි එකතු කරගන්න වස්තු සම්භාර ධනයත් එසේ බාධා කරදර මැද රැක්ක යුතු නම් ජීවිතයකට මෙලොව යහපත පරලොව යහපත හැම ආයුරින්ම යහපත සංසාර ගමනේ සැපේ උපද්දන ගුණධර්ම පිං ඒ දේවල් කොච්චර රකින්න ඕනද ඒ දේවල් වලට කොච්චර කරදර බාධා ඇද්ද ඒ නිසා ගුණධර්මයක් ආරක්ෂා කරනවා කියන එක කැපවීමකින් හොඳ සිහි කල්පනාවකින් යුක්තව අපි මේ ගුණධර්මයට බාධා කරදර මැඩගෙන සිද්ධ කළ යුතු දෙයක්. ඒ ගැන බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව වදාළේ ඒ කාලේ සිද්ධ වෙච්ච එක කරදරයක් නිසා. ඒ කරදරේ උනේ අපේ අනාථපිණ්ඩික මහා සිටුවරයාට. අනාථපිණ්ඩික සිටුවරයා කියලා කියන්නේ සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක්නේ. ඒ පින් බලෙන් තමයි සවැත් නුවර සුදත්ත මහා සිටු කියලානේ උපන්නේ. ආය අනාථපිණ්ඩික කියන නම සාසනෙත් එක්ක යෙදිච්ච එකන්නේ. ඊට කලින් ඇත්තනම මොකද්ද සුදත්ත? සුදත්ත සවැත් නුවර තමයි ව්‍යාපාර කටයුතු බිස්නස් කරගෙන වාසය කළේ. මිත්‍රෙක් හිටියා රජගහ. ඒ රජගහ නුවර හිටපු මිත්‍රයාව හැඳින්වුවෙත් රජගහ සිටුවරු කියලා. මේ රජගහ සිටුවරයාගේ නිවසට දවසක් සුදත්ත යනවා. ගිහිල්ලා හවස් කාලේ ආහාර පාන ගන්න වෙලාව රැ කෑම වෙලාව. ඉතින් සුදත්ත සිටුවරයා වෙනුවෙන් ඒ රජගහ නුවර සිටුවරයාගේ නිවසේ ලොකුවට ආහාර ගන්න මේ අවස්ථාව සූදානම් කරලා තිබුණා. දැන් ආගන්තුක සත්කාරනේ. සිටුවරුනේ. ලොකුවට ලැහැත් වෙලා තිබුණා. දැන් මේ කෑම මේසේ ඉඳගෙන කෑම කනකොට අර රජගහ නුවර සිටුවරයා සුදත්ත සිටුතුමාට රජගහ නුවර වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ ගැන කියන්න පටන් ගත්තා. ඔබ දන්නවද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණානේ. ඒ බුදුරජාණන් වහන්සේ අසිරිමත් ගුණයන්ගෙන් යුක්තනේ කියලා කිව්වා. කිව් ගමන් මේ සුදත්ත කියන සිටුවරයාට ඒ බුද්ධ කියන වචනේ මුළු ශරීරෙම ලොමු ඩහ ගන්නවන්න තරම් ප්‍රබල වුණා. බුද්ධ කියපු ගමන් සම්පූර්ණයෙන්ම ශරීරේ ලොමු ඩහ ගැන්විලා තමන්ගේ මිත්‍රයා දෙස ඇස් ලොකු කරලා බලලා ඇහුවා. මිත්‍රය ඔබ කිව්වේ බුද්ධ කියලාද? එතකොට රජගහ නුවර සිටුවරයා කියනවා ඔව් මිත්‍රය මං කිව්වේ බුද්ධ කියලා. ආයමත් කියන්න මිත්‍රය ඔබ කිව්වේ බුද්ධ කියලාද? ඔව් මං කිව්වේ බුද්ධ කියලා. මේකම අහගත්ත තුන් වතාවක්. කියනවා මිත්‍රය මට මේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්න. එතකොට රජගහ නුවර සිටුවරයා තමන් අසා තිබූ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගත්තා. දැන් මේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල්ම අවදියේ රජගහ නුවර වැඩ ඉන්න කාලෙනේ. මේ වෙනකොට සවැත් නුවර ජේතවන පූජා මේ මුකුත් වෙලා නැහැ. අර රජගහ නුවර සිටුවරයා බුදුරජාණන් වහන්සේ ගැන අසා තිබූ පිළිවෙලට කොහොමද අසා තියෙන පිළිවෙල බුදුගුණ. ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් රහතන් වහන්සේ නමක් අරහං. සම්මා සම්බුද්ධ ගුරුවරයෙකුගේ උපදෙස් නැතිවම සියල්ල අවබෝධ කරපු කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න අවබෝධයට අනුවම ජීවිතය ගත කරන උත්තමයෙක්. සුගත මේ දුක් කරදර පීඩා මුකුත් නැති සුන්දර තැනවන නිවනට වැඩම කළා. ලෝකවිදු ලෝකෙම අවබෝධ කරගෙන විඳවන ලෝකෙන් නිදහස් වුණා. අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ හරි දක්ෂයි පුරුෂයන්ව දමනය කරන්න. සත්තා දේව මනුසානං
මනුස්සයන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත් ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ. බුද්ධ අවබෝධ කරගත්ත දේ හරි පැහැදිලිව කියා දෙන්න දක්ෂයි. භගවා සියලු ගුණ දරන්න භාග්‍යවන්තයි කියලා දැන් බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්නා. කියා දීපු ගමන් පින සුදත්ත සිටුවරයාගේ පින කොච්චරද කියන්නේ වෙන මොකුත් හිතේ වැඩ කරන්නේ නැහැ බුදු ගුණ විතරයි. ඒක තමයි පින. අපිට උනත් භාග්‍යතුන් වහන්සේ ගැන අහන්න ලැබෙනකොට ඒ ගැනම හිත යනවා නම් තේරුම් ගන්න මගේ පින. සෑරජාන් වහන්සේලා බෝධීන් වහන්සේලා ගැන කියනකොට හොඳට පින රැස් කරගන්න ඕන කියලා හිත පහළ වෙනවා නම් තේරුම් ගන්න ඒ තමන් සසරෙන් අරන් ආපු පින. මේ බණපද කියනකොට ඒ ධර්මයටම ආසාව ඇති වෙනවා නම් අනේ කියලා බණ අහන්න හිතෙනවා නම් තේරුම් ගන්න ඒ සසරෙන් ඔබට එන පින. හැමෝටම පින්වතුනි එහෙම නැහැ. හැමෝටම නැහැ. හැමෝටම සෑය දැක්කාට හිත පහදින්නේ නැහැ. හැමෝටම බෝධීන් වහන්සේ දැක්කාම ගරු සත්කාර කරලා පින රැස් කරගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. හැමෝටම ධාතු වඳින්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඇතැමුන්ට හිතනවා මේ ධාතු වන්දනා සෑරජාන් වහන්සේලා වැඳීම බෝධීන් වහන්සේලා වැඳීම මෙව්ව මේ අන්ධ භක්ති කියලා හිතෙනවා. එහෙම ප්‍රජාවක් ඉන්නවා. ඒ අය අතරේ හිත පහදින්නේ පින්වන්තයාටයි. සුදත්ත සිටුවරයා එහෙම පින්වන්තයෙක් එදා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉඳලා භාග්‍යතුන් වහන්සේ බැහැ දැක්කා ඊළඟ දවසේ. පළමු බැහැ දැකීමෙන්ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එහෙම පිනක්. ඉතින් ඒ සුදත්ත මහා සිටුවරයානි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය තුල හරි විස්මයජනක විදිහට දානි පූජා කළේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දි විස්මයජනක විදිහට දානි පූජා කළා. ඒ දානි ගැන කියද්දී අපිට අමතක කරන්න බැරි එකන්නේ ජේතවන පූජාව. ජේතවනාරාමයේ පූජා කරන්න කලින් ජේත කුමාරයාගේ උද්‍යානය උක. ජේත කුමාරයාගේ උද්‍යාන කොටස බලන්ට සිටුවරයා යනවා. ගිහිල්ලා ජේත කුමාරයාත් එක්ක කතා කළා මෙතන මේ ඉඩම මට ඕන. ඔබ කියන ගාණක් මන් දෙන්න. එතකොට ජේත කුමාරයා කියනවා නෑ සිටුතුමනි මේක විකුණන්නේ නෑ. තුන්වෙනි පාරට සිටුතුමා කිව්වා නෑ කුමාරය මම මේ ඉඩම ගන්නම ඕන කිව්වා. ජේත කුමාරයා කියනවා සිටුතුමනි ඔබ මේ මගේ භූමියේ කහවණු ඇතිරුවත් මන් දෙන්නේ කිව්වා. ඒ කිව් ගමන් සිටුතුමා hina වෙලා කියනවා කුමාරය එහෙනම් මං ඔබේ භූමිය ගත්තා. ඒ මොහොතේම සේවකයන්ට අණ කරලා මේ ජේත කුමාරයාගේ ඉඩමේ කහවණු ඇතිරුවනේ. මෙහෙම එකට එකට ගැටෙන විදිහට කහවණු ඇතිරුවා කරත්ත වලින් ගෙනල්ලා. පින්වතුනි මිනිස්සෙක් තමන් ළඟ සල්ලි තිබුණා කියලා ඒ වගේ දෙයක් කරනවා කියන එක හිතාගන්න බැරි තරම් විස්මයජනකයි. ඒ ඉඩමේ මෙහෙම මුදල් ඇතිරුවා. සාමාන්‍යයෙන් ඒ කාලේ දානය කියන ගුණයේ සුන්දරත්වය නොදන්න දානය කියන එක වටිනා දෙයක් බව නොදන්න දානය කියන ගුණය සම්බන්ධයෙන් ස්පර්ශවත් නොවිච්ච මිනිස්සු එකල ඉන්න නැතුව ඇද්ද ඕන තරම් ඉන්නේ නැති. ඒ මිනිස්සු ඔකට කතා හදන්න නැතුව ඇද්ද ඕන තරම් කතා හදන්න නැති අපරාධේ සල්ලි. ඒ වියදම් කරපු වියදම් කිරිල්ලට ඒ ඉඩම මේ අරගන්නවා ඇරෙන්න තව කොච්චර ඉඩම් ගන්න තිබ්බද? අපරාධ එක ඉඩමක් වෙනුවෙන් ඔහොම වියදම් කළේ. එහෙම කියන අය ඉන්න නැතුව ඇද්ද? ඕන තරම්. ඕන තරම් ඉන්නේ නැති. හැබැයි එහෙමයි කියලා සිටුවරයාගේ දානේ නැවතුණාද? නැහැ. ඒකයි විස්මයජනකයි. ගුණයක් ගැන හිත පිහිටි කෙනාගේ ස්වභාවය විස්මයජනකයි. එතුමා ඒ විදිහට දානය මේ පිරිනැමුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂයි සංඝයා විශේෂයි අත්හැරීම කළේ එහෙමයි. එහෙම අත්හැරීම කර කර වාසය කරපු අනාථපිණ්ඩික සිටුවරයා සුදත්ත සිටුනේ. සුදත්ත සිටු අනාථපිණ්ඩික වෙන්නේ කොහොමද? දානේ පූජා කරනකොට මේ දානේ පූජාව කියන එකටම හිත ගියා. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අවධානය අඩු වුණා.
මේ සිටුවරයා මිනිසුන්ට ණයට දීලා තිබුණා සුළු ප්‍රමාණයක් නෙමෙයි කෝටි 18ක්. 18 කෝටියක් මිනිසුන්ට ණයට සල්ලි දීලා තිබුණා. ණයකාරයෝ ටික මේක අමතක කළා. ණයකාරයෝ ගෙවන්නේ නැතුව හිටියා. ඊළඟට සිටුවරයා ඔය සැවැන්නුවර අචිරවතී නදියේ අසබඩට වෙන්න නිදාන තැන්පත් කරලා තිබුණා තමන්ගේ ඉඩමක. ආචිරවතී නදිය අසබඩට වෙන්න තමයි මේ වස්තුව තැන්පත් කරලා තිබුණේ. හදිසියේ අචිරවතී නදියේ සැඩ පහරක් ඇවිල්ලා ඒ බින් කොටස කඩාගෙන ගියා. අර නිදාන ඔක්කොම වතුරට ගියා. එතකොට 18 කෝටියක් එතන තිබිලා තියෙනවා. ඒ කෝටි 18ත් අහිමි වුණා. එතකොට සල්ලි භාගයේ නැතුව අනාථපිණ්ඩික සිටුවරයා ගොඩාක් අසරණ වෙලා තිනවා. බලන්න මේ දානේ ආසාවෙන් දානේ පූජා කරන කෙනාටම නේද මේ කරදරෙන්නේ. ආසාවෙන් දම් පුදාගෙන ඉන්න කෙනාටම කරදර නැස්පැත්ති කඩාපාත් වෙන්න පටන් ගත්තා දෙන්න දෙයක් නැති මට්ටමට. ওই කාලේ දානය කියන අසිරිමත් පින ගැන නොදන්න අය මම නම් හිතන්නේ හරියට කතා කියන්න ඇති. ඔය දැන් දාන දෙන්න පටන් ගත්ත කෙනේ මහ ලොකුට ඔය දීපු එකේ විනාශය තමයි ඔය. දැන් පෙනේද? ඔය හිඟන්න වෙලා ඉන්නේ දැන්. අර මහා ජයට හිටපු සිටුවරු කියලා ඔහොම කතා මිනිස්සු කියන්නේ නැති. දැන් අද කාලේ පිනක් දහමක් කරන්නලා හැත් වෙනකොට ඒකට කියන කයි කතන්දරත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් නේ. මිනිසයා කියන කෙනා ඉතින් එදාද කියලා මහා වෙනසක් නැහැනේ. ඉතින් මෙහෙම සිටුවරයා අසරණ වුණත් සිටුවරයාගේ දානේ නවතින්නේ. අන්න ඒක තමයි අසිරිය. අන්ත අසරණ වෙලා දැන් Tamanට කැමට කිසිවක් නැහැ. සාමාන්‍යයෙන් කාඩි හොද්දක් එක්ක ඔය නිවුඩුහාලේ බතක් කියනවා සිටු මන්දිරේ උයන්නේ කාලේ. හැබැයි ඒ ටිකෙමුත් දන් දෙනවා. දානේ නැවතුන්නේ. නොනැවතීම දානේ පූජා කළා. මේ දානේ පූජාවට බාහිර මිනිස්සු දොස් කියන අතරේම ඔය සිටු මන්දිරේම එක් තැනැත්තියක් හිටියා දානෙට අකමැති. කවුරු වෙන්නේ නැද්ද? පින්වතුනි අනාථපිණ්ඩික සිටුවරයාගේ මන්දිරයේ 4 වෙනි තට්ටුවේ දිවි විමානයක් කොටගෙන ඉන්න එක්තරා දේවතාවියක් හිටියා. මේ දේවතාවී බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් දන් දෙනවට අකමැති. මේ දානි පූජාවට අකමැති මොකෝ බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට මහා සංගරුවන වැඩම කරනකොට ඒ දේවතාවිට තමන්ගේ විමානෙ ඉන්න බෑ. ඇය බහින්න ඕන පොළොවට. තමන්ට පොළොවට බහින්න වෙන එක බුදුරජුන් ගැන ගැටෙන්න හේතුවක් කරගත්තා. තමන්ට පොළොවට බහින්න හේතු වෙන එක සංඝයා ගැන ගැටෙන්න හේතුවක් කරගත්තා. මේ දෙව්දු හරි කේන්තියෙන් හිටියා. හැමතිස්සෙම මේ සිටුවරයා දානෙට වඩම්මනවා බුදුරජාණන් වහන්සේව. හැමතිස්සෙම සංඝයාව වඩම්මනවා මට මේ විමානේ ඉන්න විදිහක් නැහැ. මොන කරදරයක්ද මේ කියලා. ඇය කේන්තියෙන් හිටියේ. සිටුවරයා බොහොම අසරණ තත්ත්වයට පත් වුණාට පස්සේ මිනිස්සුත් කතා වෙන්න පටන් ගත්ත අනාථපිණ්ඩික දාන දීම නිසා අසරණ වෙච්ච කෙනා. අනාථපිණ්ඩික කියලා දැන් මිනිස්සු ඒ කාලේ කතාවේ ඉඳලා තියෙනවා. ওই කාලේ වෙනකොට අර දෙව්දු කල්පනා කළා හරි. මේ සිටුවරයාට මහා භෝග සම්පත් තිබිලා හොඳ උජාරුවට ඉන්න කාලේ යම් වචනයක් කිව්වට පිළිගන්නව අඩුයිනේ. හැබැයි දැන් මේ සිටුවරයා අසරණ වෙලා ඉන්නේ. මේ වෙලාවේ මං යම් වචනයක් කිව්වොත් එහෙම ඒක නම් පිළිගනි. එහෙම හිතලා මේ දෙව්දු සිටුතුමා දවසක් රාත්‍රී කාලයේ තමන්ගේ යහනේ හාන්සි වෙලා ඉන්නකොට සිටුතුමාට පේන්න ආවා එලියක් විහිදුවාගෙන. දෙව්දුවක්නේ. පොළොවාසී දෙවි කෙනෙක්. පේන්න ආවා. ඒ පේන්න පැමිණියට පස්සේ සිටුවරයා අහනවා කවුද මේ දේවතාවි? කියනවා මහා සිටුවරය මන් තොපගේ මාලිගයේ සිව්වැනි මහලේ ඇති දෙව්විමන ඉන්නේ දෙවඟනයි. ඇයි මෙතුමිය දැන් මේ පෙනී හිටියේ? සිටුවරය තොපට අවවාදයක් කරන්න කැමතිවයි මං ආවේ. සිටුතුමා කිව්වා හොඳයි දෙව්දු එහෙනම් කියන්න.
මහා සිටුවරය ඔබට මෙහෙම වේවි කියලා ඔබ හිතුවේ නෑ නේද? ඔබ මෙහෙම අසරණ වේවි කියලා ඔබ හිතුවේ නෑ නේද? ඔබට කාත් කවුරුවත් නැති අන්තිමේ නිවුඩු හාලේ බතක් එක්ක කාඩි හොද්දක් කන්න වෙන මට්ටමක් උපදීවි කියලා ඔබ හිතුවේ නෑ නේද? මං නම් කලින් දැනගෙන හිටියා. මං බොහෝ කලකට පෙරම මේක දැනගෙන හිටියා. ඔබ බුදුරජුන්ට දානෙ පූජා කරන්න පටන් ගන්නකොට මං දැනන් හිටියා ඕක. සංඝයාට දානෙ පූජා කරන්න පටන් ගන්නකොට මං දැනන් හිටියා. අර ජේතවනාරාම පූජාව වෙනුවෙන් පොළොවේ කහවණු වතුරනකොට මං දැනන් හිටියා. දැන් වඩේ වරද්ද ගන්න තමයි යන්නේ කියලා. නමුත් ඉතින් ඒ කාලේ ඔබට කිව්වට වැඩක් නෑනේ. ඒ නිසා අපි නිහඬව හිටියා. දැන් මම මේ කතා කරන්නේ දැන්වත් සිහිය උපද්ද ගැනීම පිණිසයි. වහාම නවත්තන්න කිව්ව දානේ. ඔය දානේ දීලා ඔබට අහිමි වීමක් මිසක් ඔබට ලැබෙන මොකුත් නැහැ. මහා සිටුවරේ අතහරින්න ඕක කිව්වා. බලන්න. කවුද මේ කියන්නේ? බැබලි බැබලි එන දේවතාවියක්. ආලෝක විහිදුවන දේවතාවියක්. ඇඟෙන් එළි විහිදෙන කෙනෙක් කියනවා නවත්තන්න ඔය දානේ. එතකොට සිටුවරයා ඔක්කොම ටික අහගෙන හිටියා. අහගෙන ඉඳලා අන්තිමට අහනවා. එතකොට මෙතුමිය මට අවවාද විදිහට දෙන්නේ ඕකද? එතකොට දෙව්දු උජාරුවෙන් කිව්වා ඔව් මහා සිටුවරය මේ තමයි මගේ යෝදන. සිටුවරයා එකපාර ඇඳින් නැගිට්ටා. නැගිටලා හිට පොළොවේ අඩිය හප්පලා කිව්වා ඉම්බල දාසි දැම්ම බැහැපන් කිව්වා මේ ගෙදරින් එළියට. මේ දෙව්දුවට. හරි පුදුමයි පින්වතුනි ශ්‍රාවක භාවය කියන එක. ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගන්නවා, ධර්මයේ සරණ කරගන්නවා, සංඝයා සරණ කරගන්නවා කියන එක. මේ නොසෙල්ලෙන ප්‍රසාදයක් තියෙන ශ්‍රාවකයෙකුගේ ජීවිතය දිහා දකින්න. ඒ ශ්‍රාවකයා අනුගමනය කරන පිළිවෙත් දකින්න. සරණ කියන එක හිතක් ඇතුලේ පිහිටියාම කොහොමද කියලා හොඳට තේරුම් ගන්න. දේවතාව විතර කියනවා එම්බල දාසි උඹට අදින් පස්සේ මගේ නිවසේ විමාන නැත. තී වගේ මිසදිටු එකියක් මේ මගේ මා විසින් සකස් කරන ලද මන්දිරේ මෙච්චර කල් හිටියේ කොහොමද? වහාම තමුන්ට ඉන්නවා නම් කවුරු හරි ඒ පිරිසත් එකතු කරගෙනම බැහැපන් කිව්වා එළියට. මේ සිටුවරයා මෙහෙම කිව්වට පස්සේ ඒ දෙව්දූට බෑ විමානේ ඉන්න. මොකද දෙව්දූට විමානේ තියෙන අයිතිය නැතුව ගියා. අන්තිමේ තමන්ගේ පිරිවරත් එක්ක දෙව්දූට බහින්න උන සිද්ධ වුණා දිවි විමානෙන් එළියට. විමානෙන් එළියට බැහැලා ওই සවැත් නුවර නගරාරක්ෂක දේවතාවෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ සවැත් නුවර අවට ප්‍රදේශයේ ප්‍රදේශ බාහිර දේවතාවරු කියලා අපි කියන්නේ. අන්නේ ප්‍රදේශ බාහිර දෙවි කෙනෙක්. ප්‍රාදේශීය දෙවිවරු. මේ ප්‍රාදේශීය දෙවියෝ ගාවට මේ දේවතාවි යනවා තමන්ගේ පිරිසත් එක්ක. ගිහිල්ලා අනේ හම්බෙලා කිව්වා මට මෙහෙම අකරතැබ්බයක් වුණානේ කියලා. ප්‍රාදේශීය දෙවියාගෙමුත් හොඳට සැරට අහගත්තා. අනේ මේ කට පියාගෙන ඉන්න බැරුව කරගන්න ගොංකම් කියලා. කිව්වා මට ඕවා විසඳන්න බෑ. යන්නකෝ ඉහළට. සතරවරන් දෙවිවරු ළඟට ගිහිල්ලා ඔක කතා කරන්න කිව්වා. එතකොට මේ දේවතාවි සතරවරන් දෙවිවරු හම්බෙන්න ලේසි නෑ. මේ දේවතාවි බොහොම අල්පේශාක්‍ය කෙනෙක්. සෑහෙන අවසර අරගෙන කොහොම හරි සතරවරන් දෙවිවරු මුණ ගැහුණා. වෛශ්‍රවණ රජුරු හම්බ වුණේ. වෛශ්‍රවණ දෙවියොත් එක්ක කතා කරගමු මම වෛශ්‍රවණ දෙවියන්ගෙමුත් හොඳ සැරට වචන අහගත්තා. වෛශ්‍රවණ දෙවියෝ කිව්වා තමන් මේ විමානේ සකස් කරගෙන හිටියේ කොයි වගේ පින්වන්ත කොයි වගේ විසරද සිටුවරයෙක්ගේ නිවසේද කියලා මතක නැති වුණානේ. කාට තියෙන පළියට කියවන්න ගිහිල්ලා දැන් ඉතින් ඕවා විසඳන්න මට බෑ කිව්වා. අනාථපිණ්ඩික සිටුවරයා කියලා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බුදුරජාන් වහන්සේ සමීපයෙන් ඇසුරු කරන කෙනෙක්. ඒ නිසා ඕකට විසඳුමක් නම් නුඹට ලැබෙන්නේ සක්දෙවිඳු ළඟයි කිව්වා. සක්දෙවිඳු කියලා කියන්නේ දෙදෙව් ලෝකාධිපති. අන්තිමේ මේ දෙව්දුට සක්දෙවිඳු මුණ ගැහෙන්න යන්න වුණා.
සක්දියුතු ගාවට ගිහිල්ලා තනිය හරි ලැජ්ජාවෙන් එඹරි දැන් තේරුණා තමන් මහා වැරද්දක් කරගෙන තියෙන්නේ කියලා. ලැජ්ජාවෙන් එඹරි කෙඳිරි ගගා කිව්වා මේක. අනේ මම මෙහෙම වචනයක් කිව්වා. මේ වචනේ පිට වුණා විතරයි සිටුවරයා මාව බැහැර කළානේ කියලා. ඒ සක්දියුතු කියනවා දෙව්දූ තී බරපතල වැඩක් කරගෙන තියෙනවා. නමුත් දැන් තී මේක වැරද්දක් විදිහට පිළිගන්නවද කියලා ඇහුවා. එතකොට ඇය කිව්වා නේ ඔව් මට වැරදුනා. කිව්වා එහෙනම් පිළියමක් තියෙනවා. සිටුවරයාගේ 18 කෝටියක ධනය නිධානයක් විදිහට තිබූ ඒ මහා ධනස්කන්ධය දැන් අචිරවතී නදියේ කැඩීමෙන් ගහගෙන ගිහිල්ලා අසුවල් තැන තියෙනවා. නුඹ ඒ ධනය දේව 이르දියෙන් අරගෙන ඇවිල්ලා සිටුවරයාගේ ගබඩා පුරවන්න. ඊළඟට සිටුවරයාගේ ණය අරගෙන ගෙවන්න නැතුව හිටපු මිනිස්සු ඉන්නවා. එතන 18 කෝටියක්. ඒකුන්ව බයවද්දලා ඒකුන්ගේ ධනය ලැබෙන්න සලස්සන්න. ඊට පස්සේ ඔය ඔක්කොම කටයුතු අවසන් වෙලා සිටුවරයා ළඟට ගිහින් කියන්න සිටුතුමනි මගේ වැරද්දක් වුණා. මං ඒ වැරද්දට සමාව පිණිස මේ වගේ දේවල් ටිකක් කළා. අනේ දැන්වත් මට මගේ විමානේ වසන්ට අවසරය දෙන්න. එතකොට දේවතාවිට පිළියමක් ලැබුණා. දේවතාවි ගිහිල්ලා හිට අර අහිමි වෙච්ච නිදහනේ සම්පූර්ණයෙන්ම සිටුවරයට ලැබෙන්න සැලැස්සුවා. ඊට පස්සේ අර මිනිසුන්ගේ ධනෙ ඔක්කොම ටිකත් ණයකාරයන්ගේ ධනයත් සිටුවරයට ලැබෙන්න සැලැස්සුවා. අන්තිමේ සිටුතුමා ළඟට ගිහිල්ලා සිටුතුමාගෙන් බොහෝම බැගෑ පැත්තලා අවසරේ පැතුවා සිටුවරය මට ආයෙමත් අවශ්‍යයි ඔබේ නිවසේ තියෙන විමානයට එන්න. ඒ නිසා මට ඒකට අවසරය දෙන්න කිව්වා. එතකොට සිටුවරයා අනුකම්ප කළා කිව්වා හොඳයි දෙව්දූ අදින් පස්සේවත් මෙසදිටු අදහස් නැතිව බුදුරජුන් ගැන හිත පහදවගෙන සංඝයා ගැන හිත පහදවගෙන දම්පැන් අනුමෝදන් වෙලා මේක ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් අවසර තිබේ කිව්වා. ඊට පස්සේ තමයි දෙව්දූට විමානේ ලැබුණේ. ඉතින් මේක හරි ලස්සන සිදුවීමක් නේ. මේ සිදුවීම අපේ අනාථපිණ්ඩික මහා සිටුවරයා භාග්‍යතුන් වහන්සේ බැහැදකලාම කියා හිටියා ස්වාමීනි ඕන් ඔය විදිහට මගේම නිවසේ විමානේ හදාගෙන හිටපු දෙව්දූ ස්වාමීනි මගේ දානෙට හානි කරන්න ආවනේ. මං ස්වාමීනි මගේ දානෙට හානි කරගත්තේ නෑ. මං දානය කියන ගුණේ රැක්කා. බුදුරජාන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබ සෝවාන් වූ අචල ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකෙක්. දානය ගැන පිහිටි ඔබේ හිත කාටවත් වෙනස් කරන්න බෑ. සෝතාපන්න වෙච්ච කෙනාට සෝතාපට්ටි අංගයක් විදිහට පිහිටනෝ පිංගුතුනේ දානය සම්බන්ධයෙන් එයාගේ හිත දන් දීම පිණිස පිහිටන හිත වෙනස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපට්ටි අංග විස්තර කරන එක තැනකදී බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදය, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදය සෝතාපට්ටි අංගය ඊළඟට තවත් අංගයක් විදිහට පිහිටනවා. විගත මල මච්ඡේරේන චේතසාගාරං අජ්ජවස්සති. මසුරු මල දුරු කර සිතින් gedara වාසය කිරීම කියන අංගයත් එයාට පිහිටනවා. ඉතින් සිටුවරයාගේ දාන චේතනාව ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාවට හානි නොවීම ආශ්චර්යයක් නොවේ සිටුවරේ. නමුත් ඉස්සර කාලේ නුවණැති අය ඔය තරම් ඥානෙ මෝරලා නැතුව තියෙද්දී උනත් තමන්ගේ දාණයට හානි කරගත්තේ නැහැ. දාණයට ලොකු බාධා ආවා. සිටුවරේ මාරයා අහසේ පෙනී හිටලා තෝ දානේ දුන්නොත් බලාගෙනයි මේ අසූරියන ගැඹුරු මහා දරුණු ගිනි අඟුරු නිරේ තෝව දානවා කියලා තර්ජනය කරද්දිත් තමන්ගේ දාණයට හානි කරගන්නේ නැතුව දානෙ දීපු ආන් එහෙම අසිරිමත් පින්වන්තයෝ අතීතේ හිරියා කිව්වා. එතකොට දානය කෙරෙහි බොහෝ ප්‍රිය අනාථපිණ්ඩික සිටුවරයාට මේ කතා පුවත අහන්න ලොකු ආසාවක් ඇති වුණා. ඇයි හේතුව? දානය ගැන කතා කරනකොට දන් දෙන කෙනාට ඒක ප්‍රියයි. ශ්‍රද්ධාව ගැන කතා කරනකොට ශ්‍රද්ධාවන්තයාට ඒක ප්‍රියයි. සීලය ගැන කතා කරනකොට සිල් රකින්න ආස කෙනාට ඒක ප්‍රියයි. වීරිය ගැන කතා කරනකොට වීරියක් වඩන කෙනාට ඒක ප්‍රියයිනේ.
එහෙම තමයි ප්‍රිය කතා හටගන්නේ. ඒවට කියනවා සුඛ කතා, සැප කතා. තව තියෙනවා පින්වතුනි දුක් කතා කියලා. දුක් කතා මොනවද? ඕන් දාන ගැන කතා කරනවා. මසුරෙක් එක අහගෙන ඉන්නවා. මසුරාට හිලුම් නැහැ. මසුරා කල්පනා කරනවා අපරාධි මොකට ඔහොම දෙනවද? එයාගේ හිතට සැප උපදින්නේ නැහැ. දැන් අපි එහෙම දැක්කේ නැද්ද? මේ ඔය දැන් සමාජ මාධ්‍ය ක්‍රමෙත් එක්ක අපිට පේනවනේ මසුරන්ගේ කෙඳිරිලි හරියට පේන්නේ. සෑරජන් වහන්සේ නමක් පුදනකොට, බෝධීන් වහන්සේ නමක් පුදනකොට, මහා පින්කමක් සිදු කරනකොට, ශාස්ත්‍රුන් වහන්සේට පුද සත්කාර කරනකොට අර මසුරාට තව කෙනෙකුගේ දානේ බලාගෙන ඉන්න බෑනේ. තමන්ගෙන් මුකුත් යන්නේ නැහනේ. තමන්ට මුකුත් අහිමි වෙන්නේ නැහැ. නමුත් තව කෙනෙකුගේ දානේ බලාගෙන ඉන්න බෑ, අනුමෝදන් වෙන්න බෑ. මසුරාගේ හිතේ මසුරුකම උපදිනවා. මිනිස්සු බුදුරජාන් වහන්සේ උදෙසා කිරිය ආහාර පූජා ආදිය සිද්ධ කරනවා තම තමන්ට පුළුවන් විදිහට. සමහර මිනිස්සු පොඩිවට කරනවා, සමහර මිනිස්සු ලොකුවට කරනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණෙනේ. තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒ අය පින්කම කරගන්නවා. ඔන්න ඔය අතරට මසුරෙක් එනවා. ඇවිල්ලා බලනවා මේ බුදුරජාන් වහන්සේ උදෙසා මේ කිරිය ආහාරයෙන් පූජා කරනවා. දැන් මේවා භාග්‍යතුන් වහන්සේ වළඳන්නෙත් නැහැ. අපරාධනේ. මේ වගේ මේ වෙන කාට හරි කණ්ඩ දෙන්න තිබ්බනේ. මේ ටික සත්තුන්ට දෙන්න තිබ්බනේ. ඇයි මෙහෙම විනාශ කරන්නේ? ඔන්න මසුරාට එනවා මසුරුකම. තේරෙනවාද මේ අකුසල් තමන්ගේ හිත ආක්‍රමණය කරන හැටි? මසුරු කෙනාට දානය ගැන කතා කිරීම දුක් කතාවකි. ශ්‍රද්ධාවක් නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කතා කිරීම දුක් කතාවකි. සිල් නොරකින කෙනාට සීලය ගැන කතා කිරීම දුක් කතාවකි. හැබැයි මෙතන තිබ්බේ දුක් කතාවක් නෙමෙයි. මේ දේශනාව වුණත් දානයට අකමැති මසුරු කෙනෙකුට එතකොට දුක් කතාවක් වෙනවා. දම් පුදනු කැමති කෙනෙකුට නම් මේක අතිශයින්ම සැප කතාවක්. ඉතින් සිටුවරයා මේ කතා පුවත අහන්න ආසාවෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ අන්නේ වෙලාවේ තමයි පින්වතුනි මේ අසිරිමත් සිදුවීම කදිරංගාර ජාතකයේ වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ඕ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ බරණැසම එක්තරා සිටු පවුලක එකම පුත්‍රයා විදිහට උපන්නා. තරුණ වයසට එනකොට හොඳට සුවසේ හැදී වැඩිලා ශිල්ප ශාස්ත්‍ර හොඳට හදාරලා සිය පියාගේ ඇවෑමින් බරණැස් නගරයේ ප්‍රධාන සිටු කියන ඨානාන්තරයේ තනතුර ලැබුවා. ඒ ප්‍රධාන සිටුවරයා බවට පත්වෙන්නේ තමන්ගේ වත්කම් ප්‍රමාණය අනුව. අනෙක් නගරයේ ඉන්න අනෙකුත් සිටුවරු සහ අනෙකුත් ධනවතුන් අතරේ ගොඩාක්ම ධනෙ තියෙන කෙනා තමයි මහා සිටු. මේ මහා සිටු කියන තනතුර වත්කම් වලින් ලබන එකයි. මහා සිටු තනතුර ලබන්න කලින් වත්කම් පිරික්සා බැලීම තියෙනවා. ඒ වත්කම් පිරික්සන්නේ භාණ්ඩාගාරික සේවකයාත් එක්ක. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ භාණ්ඩාගාරිකයාත් එක්ක වත්කම් පිරික්සීම පිණිස රාජකීය පිරිවරත් සහිතව මේ භාණ්ඩාගාරයෙන් භාණ්ඩාගාරයට ගියා කියනවා. ඒ කියන්නේ පින්වතුනි ඒ කාලේ ධනය ගබඩා විදිහට තැන්පත් කරලානේ තිබුණේ. සිටු මන්දිරයේම ධනය තැන්පත් කරන විශේෂ ගබඩා ඒ කාලේ තිබිලා තියෙන ඔය අනාථපිණ්ඩික සිටුවරයාගේ සිටු මාලිගාවේ යම් අවශේෂ වූ නටබුන් විදිහට අපිට දකින්න පුළුවන් නේ අදටත් සවැත් නුවරට ගියාම. ඒ මාලිගාවේ ඒ මන්දිරේ නටබුන් බලනකොට අපිට පේනවා මේ මන්දිරේ මැදයට වෙන්න තමයි චූටි චූටි කාමර වගේ ගබඩා තිබිලා තියෙන්නේ. හරියටම මන්දිරේ මැදයට වෙන්න, මැදට වෙන්න. ඒ ධනෙ ආරක්ෂා වෙන්න බෑ. ලොකු බිත්ති හදලා ඒ වගේ තමයි ධනෙ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් භාණ්ඩාගාරික සේවකයෝ ගිහිල්ලා දැන් මෙහෙම දොර ඇරලා පෙන්නනවා වස්තුව. පෙන්නද්දි ඒ භාණ්ඩාගාරිකවරු කියනවා සිටුතුමනි මෙතන කහවණු මෙච්චරක් තිබේ, රිදී මෙච්චරක් තිබේ, මුතු මෙච්චරක් තිබේ, මැණික් මෙච්චරක් තිබේ ආදි වශයෙන් දැන් කියනවා. කියද්දී බෝධිසත්වයන් වහන්සේට හැඟීමක් හටගත්තා. හැමෝම මේ ධනය හම්බ කරලා හම්බ කරන ලද ධනය මෙහි දමා ඒගොල්ලෝ හැමෝම ගිහිල්ලා
මං වුණත් මේ ධනයට උරුමකම් කරගමින් ඉඳලා යම් දවසක මිය පරලෝ යනවාද මටත් යන්න වෙන්නේ මේ ධනය සියල්ල දාලා. ඒ නිසා මම නම් ධනය අරගෙන යා හැකි පිළිවෙතක් අනුගමනය කරන්න ඕන කියලා බෝධිසත්වයෝ කල්පනා කළා. බෝසත්වරුන්ට ධනය අරගෙන යා හැකි පිළිවෙත කියලා කියන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච එකක්. මොකද බෝධිසත්වයන් වහන්සේ දානය කියන්නේ පාරමිතාවක් විදිහට පුරන එකන්නේ. බෝධිසත්වයෝ කල්පනා කළා ගෙයක් ගිනිගෙන ඇවිලෙනකොට බුද්ධිමත් මිනිසයා කළ යුත්තේ ගිනි ගන්න ගෙදරින් වටින පහේ දෙයක් එළියට දාන එකයි. එතකොට එළියට දාගත්ත දේ තමයි ගින්න ඇවිල්ලා ඉවරුණාට පස්සේ Tamanට ප්‍රයෝජන. ඔය වගේමනේ ඉතින් මේ මනුස්ස ජීවිතෙත් අපි නාකි වෙනවා, අපි මැරෙනවා, අපිට නොඑක් නැස්පැත්ති කරදර එනවා. ජරා මරණ කියලා කියන්නේ ගින්නක් වගේ මේ ජීවිතේ දවන දෙයක්. යම් දවසක ජරා මරණ ගින්නෙන් මගේ ජීවිතේ විනාශ වෙනකොට මට ප්‍රයෝජනයක් පිණිස පවතින්න නම් මං මොකද්ද කළ යුත්තේ? මා සතු දේවල්, මා සන්තක මට පරම්පරාවෙන් උරුම මං හම්බ කරපු මට ලැබිච්චි මගේ කියලා යම් තාක් දේ තියනවාද? ඒ දේවල් මං දන් දෙන්න ඕන. අන්න කල්පනාව. ඒ කල්පනාවෙන් යුක්තව බෝධිසත්වයෝ දානේ පටන් ගත්තා. දම් පූජා කළා කියනවා නගරේ දොරටු 4 ස්ථීර දන්සැල් 4ක් කෙරෙව්වා. නගර මැදයේ එක් ප්‍රධාන දන්සලක් කෙරෙව්වා. තමන්ගේ සිටු මන්දිරයේ ඉස්සරහා හොඳට බිත්ති බැඳලා දානශාලාවක් වශයෙන් සකස් කරලා හොඳ ස්ථිර දන්සලක් පිහිටෙව්වා. මේ විදිහට දන්සැල් 6ක් කරවා දිනපතා එක දිගට දාන දෙන්න පටන් ගත්තා. මේවට කියනවා දන් වැටවල්. මේ බෝධිසත්ව මහා සිටුවරයාගේ දන් වැටවල් 6ක් හැමදාම නගරයේ ක්‍රියාත්මක වෙනවා. එහෙම දානි දුන්නා. ඔහොම දානේ පූජා කරමින් වාසය කරනකොට මේ කාලවකවානුව පිංගුතුනේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාලයක්. දවසක් උදෑසනම බෝධිසත්වයන් වහන්සේගේ ආහාර වේලාව පැමිණියාට පස්සේ නානා රසයෙන් යුක්ත මధుර රසති ප්‍රණීත භෝජනයක් බෝධිසත්වයෝ වෙනුවෙන් සේවකයෝ සකස් කරලා තිබුණා. සකස් කරලා හිට බෝධිසත්වයන්ට ආරාධනා කළා සේවකයෝ ගිහිල්ලා මහා සිටුවරේ දැන් ඔබේ ආහාර ගැනීමේ කාලයයි කියලා. ආරාධනාව කරනකොටම මේ මොහොතේ 7 දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටපු එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා. සාමාන්‍යයෙන් දින 7ක් නිරෝධ සමාපත්තියෙන් හිටපු පසේ බුදුරජාණන් වහන්සේ 7 වෙනි දිනේ සමාපත්තියෙන් නැගිටපු දිනේ සුළු ආහාරයක් නොලැබුවොත් ඒ උත්තමයන් වහන්සේ පිරිනොම් පානවා. ඒ උත්තමයන් වහන්සේ නමුත් සමාපත්තියෙන් නැගිට්ට දවසේ බලනවා කියනවා අද මා උදෙසා දානේ පූජා කරන්න සුදුසු පින්වන්තයා කවුද? නිරෝධ සමාපත්තියකින් දවස් 7ක් වැඩ හිටපු මුනිවරයෙකුට දන් පුදන්න තරම් පුණ්‍ය සංස්කාර කාටද තියෙන්නේ? එතකොට බලන්න පිනක් උපදින්නත් පිනක් ඕන. සෑයක් වැඳගන්න පිනක් ඕන. සෑය වැඳම පින් රැස් වෙනවා. නමුත් සෑයක් වඳින්නත් පිනක් ඕන. බෝධියක් වඳින්නත් පිනක් ඕන. ධාතුන් වහන්සේලා වඳින්නත් පිනක් ඕන. දැන් දින 10ක් පුරාවටම ධාතු වන්දනා කරන අවස්ථාව ලැබුණනේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසුපුවේ. ඒ ධාතු වන්දනාමේ පිනට ඇතැම් පින්වතුන්ලාට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. හැබැයි ඇතැමෙකුට සම්බන්ධ වෙන්න බැරි වුණා. ධාතු වන්දනා කිරීමත් පිනකින් කරන එක. ධාතු වැඳීම පින් රැස් වෙන දෙයක්. හැබැයි වන්දනා කරගන්න එළඹෙනවා කියන එකට පිනක් ඕන. හරි පුදුමයි පින්වතුනි පින කියන එක. අර පසේ බුදුරජාණන් වහන්සේ බලනවා මාහට දානේ පූජා කිරීම පිණිස පුණ්‍ය සංස්කාර තියෙන කාටද? එතකොට දැක්කා බෝධිසත්ව මහා සිටුවරයා. ඒ සිටුවරයාගේ දානේ පිළිගැනීම උදෙසා පසේ බුදුරජාණන් වහන්සේ එරුදිහින් අහසින් වැඩම කළා. සිටු මන්දිරයේ අහසේ පළඟක් බැඳගෙන පාත්‍රයේ දෝතින් දරාගෙන වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට සේවකයෙක් දැකලා සිටුතුමාට ඉක්මනින් කිව්වා සිටුවරේ ආන්න එක් උත්තමයෙක් වැඩම කරලා ඉන්නවා දානි පිළිගැනීම පිණිස. බෝධිසත්වෝ ඉදිරියට ඇවිල්ලා බලනකොට ශ්‍රමණ රුව දැක්ක ගමන් හිත පැහැදුනා.
හිත පැහැදිලා හිට 16ට කිව්වා ඉක්මනින් ඒ උත්තමයන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලගෙන වරි අපි දානි පූජා කරමු. එතකොට ඒ සේවකයා ගිහිල්ලා පාත්‍රය අරගෙන ආවා. පාත්‍රය අර ගන්නකොටම වසවර්ති මාරයා මේක දකිනවා. මාරයා කල්පනා කළා දැන් මේ පසේබුදු උත්තමයාට අද මේ මොහොතේ දානේ නොලැබුණොත් අදම පිරිනොම් පානවා. ඒ නිසා මේ වෙලාවේ දානේ නොලැබෙන විදිහේ කටයුත්තක් මං කරන්න ඕන. එතකොට මේ උත්තමයාට දානේ නොලැබී ගියොත් එහෙම මේ පසේ බුදු රජුනුත් පිරිනොම් පානවා. ඊළඟට මේ ඉන්නේ බෝසත්වරයෙක් සම්බුද්ධත්වයේ පිණිස පින්පුරාගෙන යන කෙනෙක්. මෙයාගේ පිනටත් හානි වෙනවා. මම මේ දෙකම කරන්න ඕන. බලන්න යහපතක් කරන්න යනකොට පෙනෙන නොපෙනෙන ලෝක දෙකෙන්ම බාධායි නැහැටි. දානය කෙරෙහි ඇලිච්චි සිත් ඇති මහා බෝධි සත්වයෝ තමන් උදෙසා සකස් කරලා තිබුච්ච ප්‍රණීත භෝජනයෙන් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පිරෙව්වා. ඒකත් අරගෙන පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කිරීම පිණිස පැමිණෙනවා. පැමිණෙද්දී එක පාර මෙහෙම බලාගෙන ඉඳි පින්වතුනේ පොළව දෙබෑ වුණා. පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න සීමාවත් සිටුවරයා දානි පූජා කරන්න පැමිණෙන සීමාවත් අතරේ විශාල පැල්මක් හටගත්තා පොළවේ. ඒ පැල්මෙන් සම්පූර්ණයෙන්ම ගිනි ජාලා නැගෙන්න පටන් ගත්තා. ඒකට තමයි කියන්නේ කිහිරි ගිනි අඟුරු කියලා. කදිරංගාර සම්පූර්ණයෙන්ම දැලි නැති සම්පූර්ණයෙන්ම ගිනිගත් ගිනි ජාලාවක්. අවීචි නරකාදියෙන් ගිනි දැල් වලින් කියනවා මේක පිරුණේ. සම්පූර්ණයෙන්ම ලොකු ගිනි අඟුරු වලක්. රියන් 80ක් ගැඹුරුයි කියනවා. එහෙම ගිනි අඟුරු වලක් එකපාර මෙතන මේ වුණා. ගිනි රස්නේ හාත්පස දැනෙන්න පටන් ගත්තා. සේවකයෝ තමන්ගේ පණ බේරා ගනු කැමති විලාප තියාගෙන දිව්වා. මේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන ඉන බෝධිසත්වයෙක් නිසා බෝධිසත්වයන් වහන්සේ මේකට බය වුණේ. බෝධිසත්වයෝ කල්පනා කළා දැන් මං දානෙ දෙන්න සැරසුනේ. මගේ දානෙ මොකක් නිසාවත් වළකින්න බෑ. මම මේ උත්තමයන් වහන්සේට දානෙ පූජා කරන්න ඕන. ටික ටික පියවර තියාගෙන ඉස්සරහට පැමිණියා. ඒ ඉස්සරහට පැමිණෙනකොට මේ වසවර්ති මාරයා කල්පනා කළා මේ පුද්ගලයා පුදුම පුද්ගලයෙක් නොවේ. මේ කිහිරි ගිනි අඟුරු වලට බය වුණේ නෑ නොවේ. මම මේ පුද්ගලයාට කතා කරන්න ඕන කියලා භයානක වේශයක් මවාගෙන මාරයා කතා කළා බෝධිසත්වයන් වහන්සේට. එම්බල මන් තොපගේ දාණය වළකනවා. තොප දානේ දෙනවා නම් ජීවිත පරිත්‍යාගයෙන් දානෙ දෙන්න වෙයි. දාන දීම පිණිස තොපට මේ ගිනි අඟුරු වල ඉක්මවන්න වෙනවා. ඒ නිසා වහාම දානේ නවත්තන්න කිව්වා. එතකොට බෝධිසත්වයන් වහන්සේ කියනවා එම්බල මාරය තොපට මම මගේ දානේ වළක්වන්න ඉඩ දෙන්නේ නැහැ. පසේ බුදු රජුන්ගේ ජීවිතයට කිසිම අනතුරක් වෙන්නත් මං ඉඩ තියන්නේ. මේ පසේ බුදු උත්තමයන් වහන්සේට මම යම් දානයක් පූජා කරන්න සූදානම් වුණාද ඒ උත්තමයන් වහන්සේගේ ආයු වර්ණ සැප බල වැඩිම පිණිස ඒකාන්තයෙන් මේ දානය හේතු වේවා. මම මගේ ජීවිතය අත්හැරලා පසේ බුදු රජුන්ට දානෙ පූජා කරනවා කියලා පසේ බුදු රජාණන් වහන්සේගේ දෙසට අර දානෙ පාත්‍රය වීසි කරන අදහසින්. ඒ කියන්නේ දැන් ගිනි අඟුරු වල ගොඩක් පළලයිනේ. ගිනි අඟුරු වලේ මැදක් පැනලා පාත්‍රයේ පසේ බුදු රජාණන් වහන්සේට ලබා දෙන අදහසින් මහා බෝධිසත්වයන් වහන්සේ විශාල පිම්මක් පැන්න කියනවා ගිනි අඟුරු වල මැද්දට. දානෙ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අත්හැරියා. දුෂ්කරතා මැඩගෙන පින කරනවා කියලා කියන්නේ උනෝකට. ඒවා හිතා ගන්න බෑ මේ බෝසත්වරයෙක්ගෙන් අපි ඉගෙන ගන්නේ. මේ මහ පෘථුවිය කම්පිත වී ගියා. බෝධිසත්වයන් වහන්සේගේ දානය කෙරෙහි තියෙන ඇල්මට මහ පෘථුවිය කම්පිත වී ගියා.
මේ මහා පෘථිවියෙන් අර කදිරංගාරය ගිනි අඟුරු වල මැඩගෙන ගිනි අඟුරු වලින් එ르දියෙන් පියුමක් පිපුණා. ඒ එ르දිය කාගේ එ르දියක්ද? ඒ එ르දිය ස්වභාව ධර්මයාගේ එ르දියයි. ඒක වෙන කාගේවත් එ르දියක් නෙවෙයි. ඒක මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ආශිර්වාදයක්. ස්වභාව ධර්මයාගේ ආශිර්වාදයෙන් අර ගිනි අඟුරු වල මැද්දේ කිසිදු දාහයකින් තොරව සිටින්ට සුදුසු ආකාරයේ එ르දිමේ පියුමක් පිපුණා. බෝධිසත්වයන් වහන්සේ ඉහළට පිම්ම පයින්නකොට පතිත වුණේ ඒ නෙළුම මත. ඒ නෙළුම ගානට පසේ බුදුරජාණන් වහන්සේගේ සමීපයට අපේ බෝධිසත්වයන් වහන්සේ වරන් ගියා. බෝධිසත්වයන් වහන්සේ ඒ පියුමේ සිට පසේ බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. ඉතින් ඒ දානේ පූජා කළාට පස්සේ බෝධිසත්වයන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඒකාන්තයෙන් මේ ගිනි අඟුරු නිරයට වැටුණත් මා උඩුකුරු අතට දානේ නොලැබෙන්නට ඉඩ නොතියමි. ස්වාමීනි පිළිගනු මෙන්න මගේ දානය. ආන් එහෙම කියනවා එදා දානේ පූජා කළේ. ඉතින් ওই විදිහට මාරයා පැමිණිලාවත් පින් රැස් කරගනු කැමති පින්වන්තයාගේ පිනට හානි කරන්නට බැරුව ගියා. මාරයා දුම්නසටපත් වෙලා නොපෙනී ගියා කියනවා. මාරයාගේ නොපෙනී යාමත් එක්ක මාරයාගේ එ르දියෙන් මැවිච්ච කිහිරි ගිනි අඟුරු වලත් නොපෙනී ගියා. පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දානි පාත්‍රය අත රැගෙන යලිත් හිමාල පර්වතයට වැඩම කළා. එදා ඒ පසේ බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයෝ පිදූ දානයෙන් පසේ බුදුරජාණන් වහන්සේ තව බොහෝ කල් ජීවිතේ ලැබුවා. ඒ උත්තමයන් වහන්සේ නිසා ගොඩාක් දිනෙක පින් කරගන්න තියෙ කාලේ. මොකද එදා ඒ දාණය නොලැබුණා නම් ඒ උත්තමයාට පිරිනොම් පාන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ අනාථපිණ්ඩික සිටුතුමාට සිටුවරය එදා කිහිරි ගිනි අඟුරු වලක් පෙන්නා පිනට බාධා කරද්දී තමන්ගේ පින නසාගන්නේ නැතුව දානමය පින රැස් කරගත්ත ඒ මහා සිටුවරයාව සිටියේ බෝධිසත්වයෝ වන මමය කියලා මේ ජාතක පුවත මොකද ජාතක කතාවේ නම කදිරංගාර ජාතකයේ අවසන් කළේ. ඒ නිසා පින්වතුනි හොඳට හිතට අදහසක් ඇති කරගන්න. තමන් ගුණයක් පුරාගෙන යනකොට කරදර ඒවි. බාධා ඒවි. එක එක ප්‍රශ්න ඒවි. මොන ප්‍රශ්න ආවත් පින්වතුනි තමන්ගේ යහපත නම් වනස ගන්න එපා. තමන්ගේ පින වනස ගන්න එපා. තමන්ගේ ගුණේ වනස ගන්න එපා. ඒකට මේ කතා පුවත හොඳට හදවතේ මතක තියාගන්න. දැන් ඔබට ආයේ මේ කතාව කියවන්න ඕන නම් නුවණ වැඩෙන බෝසත් කතා 4 වෙනි පොත් වහන්සේ තුලයි මේ සුන්දර ධර්මයේ අන්තර්ගත වෙන්නේ කදිරංගාර ජාතකය. පින්වතුන්ලා ඒක යලි කියවන්න. කියවලා මේක හිත ඇතුලේ තැම්පත් කරගෙන තියාගන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් අවදියේ ගුණධර්ම පුරනකොට බාධා එද්දී ඒ බාධා මැඩගෙන තමන්ගේ ගුණේ රැකගත්තේ මෙහෙමයි. ඉතින් එහෙව් එකේ මම කොයි විදිහට නම් මගේ ජීවිතේ ගුණධර්ම වලට තැන දෙන්න ඕනද? ආන් එතන තමයි අපි ඉඳී යුත්තේ. ඉතින් ඔහොම කටයුතු කළොත් එහෙම අපිට මේ කෙටි කාලීන මනුස්ස ජීවිතය තුළ ගොඩාක් ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි. ගුණධර්ම රැක ගන්න පුළුවන් වෙයි. ගුණධර්මයෙන් පිරුණු ජීවිත උපදව ගන්නට අපට වාසනාව ලැබෙයි. ඉතින් අපි හැම දිනාට දුර්ලභ මනුස්ස ජීවිතය තුළ මේ මුණ ගැහුණු සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්න අය බවට පත්වෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා. සාදු සාදු සාදු. අද ප්‍රධානතම අරමුණ මේ ධර්ම දානමය පිනේ
කහතුඩුව පොල්ගස්සෝ විට අංක 415 ඒ දෙක ප්‍රගතිමාවත අලුත් පාර යන නිවසේ පදිංචිව සිට මීට වසර 3කට ඉහතදී 2019 අප්‍රේල් මාසයේ 11 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් SD තෝමිස් පියාණන්ට සහ මියගිය කේඩී කුසුමාවති මෑණියන්ට පින් අනුමෝදනා සිදු කිරීම. ඉතින් මේ මෑණියන්ටත් පියාණන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් SD තිලකසිරි සහෝදරයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වත් පර්සි රණවීර සහ චමින්ද කුමාර යන ඒ පින්වතුන්ලා නමින් මියන්ට යෙදුනා වූ සියලු ඥාති සමූහයාට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් ප්‍රමිල් රණවීර වැඩිමහල් සොහොයුරාට අනුමෝදන් වෙලා ඒ සොහොයුරාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසේවා. ඒ වගේමයි අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් අයි රත්නසිරි මහත්මයාටත් මේ සියලු පින්වල අනුහසින් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. අද ධර්ම දානයන් සිදු කළේ කහතුඩුව පොල්ගස්සෝ විට අංක 415 ඒ දෙක ප්‍රගති මාවත අලුත් පාර යන නිවසේ පදිංචිව ඉඳලා මිය ගියපු තමන්ගේ ආදරණීය දෙමාපියන් හට පින් අනුමෝදනා කරන අදහසින් පින්වත් SD පර්සි රණවීර පුතා ඒ වගේම චමින්ද කුමාර මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා එක රාශි වෙලා සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාරාදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී යම්තාක් වෙද්ද සියල්ල දුරින්ම දුරු වෙලා මේ පින්වතුන්ලා හැම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුළම සුවසේ මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.